උමාට ක්ලාස් එක මොකක්වත් චේන්ජ් එකක් කරගන්න බැරි වෙන්නේ. හැමදාම දාලා දුම මේ ක්ලාස් එක. අද විතර උලන්න එන උලන්න. අපි මේ අදට පොඩි චැප්ටර් පොඩි දෙයක් කරමු. හරිද? ෂදී එනවා. එනවා කිව්වද? හරි. එන යාට ඉක්මනට එන්න කිව්වා. කමන්න අදට අපි කොහොමරි ඔයා වෙනුවෙන් අපි කොහොමරි මෙතනට කොහොමරි පුළුවන් තරම් කරමු. ඔව් මේක ගියා. මොකද ප්‍රශ්නේ? මට හරි හැම මේ ජන් මන්ත් එක විතරක් පොඩ්ඩක් මුකුත් කරගන්න බැද්ද? ජනවරි මන්ත් එකේ මොකද හැමදාම මන්ඩේ තමයි ක්ලාස් එක යන්නේ දිගට. මොකද මේ ජනවරි මන්ත් එකට එනකම් විතරයි මේ කේස් එක තියෙන්නේ. මේ සිලබස් එක මේ ග්‍රේඩ් 10 එක ඔයගොල්ලෝ වැඩිපුර මේක අවුලන්නේ ජන් මන්ත් එකේ කොහොම හරි මොකක් හරි කරලා ජන් මන්ත් එකේ මේ සති තුන තියා ගන්නකො එච්චරයි ඕනේ. ඊට පස්සේ ෂේප් ඊට පස්සේ අවුලක්ම නෑ මට. හරි. හරි එනා මේ අර ඖෂධය එනකම් අපි මේ අපි පටන් ගමු. හරි. කරන්න යන්නේ ඔපරේටින් සිස්ටම්. හරිද? ඔපරේටින් සිස්ටම් කියවම ඔයාලා දන්නවා මේ කම්පියුටර් එක. ඒතර කම්පියුටරෙත් ඔපරේටින් සිස්ටම් එක දන්නවා Windows එක Windows 8ද 10ද 8.1ද 7ද XPද එම කියලා ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවනේ. එතකොට ඔය ඔපරේටින් සිස්ටම් එකේ තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. දැන් කම්පියුටරේ හાર્ඩ්වෙයාර් එක ගත්තොත් හાર્ඩ්වෙයාර් එක රන් වෙන්නේ ඔපරේටින් සිස්ටම් එකක් නැතුව. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මෙන්න මේක මෙන්න මේක තමයි ඔපරේටින් සිස්ටම්. හරි. මේ දින ඔපරේටින් සිස්ටම් එක. මේ ඔපරේටින් සිස්ටම් එක. මේ ඔපරේටින් සිස්ටම් එකේ උඩ තමයි අපි වැඩ කරන්නේ. හරිද? ඔපරේටින් සිස්ටම් එක උඩ අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් දාලා වැඩ කරන්නේ. හරිද? එතකොට ඔපරේටින් සිස්ටම් එක කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ මේ හાર્ඩ්වෙයාර් එක වැඩ කරන්න, මේ ලැප්ටොප් එක වැඩ කරන්න සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍යයිනේ. එතකොට ඒක තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ. සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ එන එකක් තමයි ඔපරේටින් සිස්ටම් කියන්නේ. හරි. එතකොට අපි ඔපරේටින් සිස්ටම් ගැන කතා කරද්දී ගොඩක් දේවල් තියෙනවා බලන්න. හරිද? ඇයි අපි මේ ඔපරේටින් සිස්ටම් එකක් යූස් කරන්නේ? ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ මොනවාද මේ ඔපරේටින් සිස්ටම් එකේ කරන්න පුළුවන් ෆන්ක්ෂන්ස්. හරි. තුන්වෙනි දේ තමයි මේකේ user interface. දැන් ඔයාලට පේනවා මේ user interface. මේ තියෙනවා මේ දැන් මේ තියෙන PDF Adobe Reader. එතකොට මේ තියෙන desktop එක. මේ තියෙන start menu. හරිද? එතකොට මේ තියෙන task bar. හරිද? ඊට පස්සේ මේ තියෙන wallpaper. මේ තියෙන icons. අන්න ඔය වගේ දේවල් මේ user interface එක මොනවද තියෙන්නේ කියලා තමයි බලන්න. operating system. හරිද? ඊට පස්සේ තියෙනවා services. හරි. මේ operating system එක වැඩ කරන්න services තියෙනවා. හරිද? පිටිපස්සෙන් run වෙන services තියෙනවා. හරි. එක්සාම්පල් එකට මම ඔයගොල්ලෝ මේ ගොඩක් දේවල් මම ඔයගොල්ලෝ පෙන්නන්නේ එතකොට ඔයගොල්ලෝ මතක ඉන්නවා. හරිද? ඔයගොල්ලෝ ටාස්ක් මැනේජර් එකට ගියාම ඔයගොල්ලෝ පේනවා මේ සර්විසස්. හරිද? මේ කම්පියුටරේ මේ OS එක රන් වෙන්න හાર્ඩ්වෙයාර් එකත් එක්ක වැඩ කරන්නේ. හරිද? මේ වගේ සර්විසස් රන් වෙනවා. හරිද? ඒ සර්විසස් රන් වෙන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියකට. හරිද? ඊට types of operating system තියෙනවා. දැන් කාටරි Mac එකක් තියෙනවනේ, MacBook එකක් තියෙනවනේ, Apple එකක් තියෙනවනේ. Apple company develop කරපු MacBook එකක් තියෙනවනේ. ඒගොල්ලෝගේ run වෙන්නේ Mac OS. හරිද? එතකොට Windows මේ Microsoft ලගෙන් corporate වෙච්ච OS එක තමයි Microsoft Windows. හරිද? Linux කියලා තියෙනවා. Ubuntu කියලා තියෙනවා. Red Hat තියෙනවා. Kali තියෙනවා. ඒ වගේ ගොඩක් operating systems තියෙනවා. හැබැයි ගොඩක් කට්ටිය use කරන්නේ Windows නැත්නම් Mac OS. හරි? ඊට පස්සේ advantages. මේ operating system එක use කරන advantages අපි දැනගෙන තියාගන්නවා. තව ඒකත් එක්කම අපි disadvantages කියලා දැනගෙන තියාගන්නවා. ඊට පස්සේ utility programs කියලා තියෙනවා මේ system software එක යටතේ. හරිද? system software එක යටතේ මේ utility programs operating system එක යටතේ utility programs තියෙනවා. එකක් තමයි disk cleanup එක තියෙනවා, disk defragment තියෙනවා, computer management තියෙනවා, hardware management තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඒවත් අපි කතා කරමු. ඊට පස්සේ drives, folders and files. හරිද? දැන් බැලුවොත් මේ වල folders තියෙනවා. හරිද? මේක නම් folders නෑ. මේ C එකේ folders තියෙනවා. D එකේ folders තියෙනවා. හරිද? මේ folders ඇතුලේ files තියෙනවා. මේ ගියාම files තියෙනවා. හරිද? ඉතින් ඒවා කියන තමයි අපි කතා කරන්නේ operating system. හරිද? ඕෂදී අපි මුකුත් පටන් ගත්තේ නෑ. මම නිකන් explanation එකක් දෙනවා විතර වායකම් හිටියේ මේක පටන් ගන්න. හරි? එහෙනම් අපි දැන් යන්න lesson එකට. හරි? මේකේ short note එක තියෙනවා. මේකේ short note එකේ තව එකක් තියෙනවා පිටිපස්සෙන් තව පොඩි දෙයක් තියෙනවා. මේ ඒකයි
කියන්න ඕනේ මම YouTube එකේ හදලා තිබ්බා මේක මේ link එක දාලා තිබ්බ group එකට. හරිද? ඒකේ ඉතුරු videos ටිකක් දැන් upload වෙන ගමන් තියෙන්නේ. හරිද? කොහොමද අද රෑ වෙද්දී ඔක්කොම videos ටික තියෙයි. හරිද? spreadsheet එක Word එක නෑ. spreadsheet එක access එක presentation එක සහ chapter 1 එක. අලුතෙන් කරපු chapter 1 එක. grade 11 ටිකත් මම ඒමම දානවා. හරි? හරි. introduction to operating system. මොකද්ද මේ operating system එක කියන්නේ කියලා අපි කතා කරමු. හරි? A computer consists of hardware, firmware and software. Hardware කියන්නේ මේ laptop එක. Laptop එක ඇතුලේ mouse, keyboard, RAM එක, තව operating මේ මොනවාද hard disk එක, motherboard එක, chipset එක, ඒ වගේ සෑහෙන hardware කොටස් තියෙනවා. හරිද? මේක වැඩ කරන්නේ chips ගොඩක්, boards ගොඩක් ඔක්කොම එකතු වෙලානේ මේක වැඩ කරන්නේ. හරිද? ඉතින් ඒ වැඩ කරන්න අනිවාර්යෙන්ම මේ operating system එකක් තියෙනවා. හරිද? Any physical component of a computer system with a definite shape is called a hardware. Examples of hardware include mouse, keyboard, display unit කියන්නේ monitor එක, hard disk, speaker, printer. ඔයගේ සෑහෙන devices තියෙනවා. හරිද? hardware devices තියෙනවා. අපි ඒව chapter 2 එකේදී කතා කරමු. හරි? දැනට ඔයාලා දන්නවනේ hardwares කියන්නේ මොනවද කියලා මේ touchable, tangible අල්ලන්න පුළුවන් දේවල් වලට තමයි hardware කියන්නේ. හරිද? දැන් mouse එක අල්ලන්න පුළුවන් mouse එක අල්ලන්න බැරි ගන්නේ විදිහ mouse. හරි mouse එක අල්ලන්න පුළුවන්. හරි. ඊට පස්සේ keyboard එක තියෙන keyboard එක keyboard. හරි. keyboard එකත් අල්ලන්න පුළුවන්. හරි. ඒ වගේ laptop එක මෙහෙම අල්ලන්න පුළුවන්. ඒව කරන්න පුළුවන්. හරි. එතකොට ඒවා tangible දේවල්. ඒවා tangible දේවල් වලට අපි tangible කියන වචනේ දන්න අල්ලන්න පුළුවන් දේවල්. හරි. ඒ වලට තමයි අපි hardware කියන්නේ. හරි. software කියන්නේ tangible නැති ඒවා. intangible අල්ලන්න බැරි දේවල්. software කියන එක අපිට අල්ලන්න පුළුවන්. මෙහෙම අල්ලන්න පුළුවන්. බෑනේ. software කියන එක අල්ලන්න බෑනේ. ඒක ඩිප්ලොයි වෙන මේකන්නේ. ඒක අල්ලන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට මතක තියාගන්න. hardware කියන්නේ tangible දෙයක් අල්ලන්න පුළුවන් එකක්. software කියන්නේ intangible දෙයක්. හරි. හරි. දැන් මේ operating system එකක් වැඩ කරන්න අපේ hardware එකත් එක්ක boot වෙන්න. හරි. hardware එක මම මේක වීඩියෝ එකකින් ආයේ ඔයගොල්ලන්ට explain කරන්න ඊළඟ සතියේ. හරිද? මේ hardware එක වැඩ කරන්න වීඩියෝ මොනවාද මැෂින් එක ලෝඩ් වෙද්දිම එනවා process එකක්. ඔයගොල්ලගේ අපි හිතමු laptop එක හරි PC එක හරි නිකන් ඔයගොල්ලෝ නිකන් image එකක් වගේ යනවනේ brand එකේ name එක Asus ද HP ද laptop එකේ Dell නම් කියලා starting එකක් යනවනේ අන්න operating system එකක් වැඩ කරන්න කලින් hardware එකත් එක්ක boot වෙන්න. හරි hardware එක start වෙද්දිම boot වෙන operating system එක communicate කරන්න. හරි ඒක තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ operating system එකේ තියෙන පළවෙනි දේ. හරි the booting instructions stored in the ROM are called firmware. එතකොට අපි කතා කරා physical component එකකට හරිද? sorry computer එකක් consist කරනවා hardware එකක් firmware කියන එක වචනේ මොකද්ද? තව වචනයක් ROM. read only memory. හරිද? ROM එකක් කියන්නේ පොඩි chip එකක්. හරිද? ඒක current එක ගියාම කිසිම දෙයක් මැකෙන්නේ නැහැ. ඒක non volatile memory. volatile කියන්නේ මැකෙන්නේ නැහැ. මේ මැකෙනවා කියන එක non volatile කියන්නේ මැකෙන්නේ නැහැ කියන එක. හරි? එතකොට ඒ chip එක පවේක ගියත් අපිට පවේක සමහරක් කරලා පවේක ගියාම සමහරක ඔයා වැඩ කර කර ඉද්දි දෙයක් සේව් කරන්න බැරි වුණොත් එimhe delete වෙනවා ඒක remove වෙනවනේ අන්න ඒ වගේ දෙයක් තමයි මේක පවේක ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ chip එකේ information ටික store වෙලා තියෙනවා හරි එතකොට ඔයාලා දැනගන්න ඕනේ කම්පියුටර් එකක තියෙන part එක තමයි hardware එක software එක firmware ඒ තුන හරි ඊට පස්සේ ඒ firmware එකට තව වචනයක් තමයි read only memory කියන්නේ. හරිද? එතකොට booting instructions ටික මේ computer එක start up වෙන එක තියෙනවනේ. හරිද? මේ computer එක start වෙන එක දැන් හිතන්නකෝ laptop ඔයගොල්ලෝ laptop නේ තියෙනවා. එතකොට මේ laptop එකේ power button එක click කරාම start වෙනවා. හරිද? ඒ start වෙන instructions ටික තියෙන්නේ ROM එකේ. හරිද? ඒ ROM එකට තව වචනයක් තමයි firmware කියන්නේ. ඒකේ තමයි තියෙන්නේ. හරිද? ඒකේ ඉන්ෆර්මේෂන් එක දීලා තියෙනවා. power button එක ක්ලික් කරාම ඉස්සල්ලාම එනවා BIOS එක. හරිද? ඊට පස්සේ එනවා post එක. ඊට පස්සේ මේව එනවා set එකක් එනවා. හරිද? එතකොට ඒ විදිය තමයි තියෙන්නේ. හරිද? පළවෙනිම අපි කතා කරොත් booting instruction එකේ ඔයගලට display මම අර කිව්වා වගේ text එකක් යනවා. Asus, HP, Dell මොකක් Lenovo මොකක් හරි. හරි. ඊට පස්සේ ඔයගලට එනවා මුලින්ම එනවා user power button එක click කරාම CPU එක on වෙනවා. හරිද? ඒක ඔයාලට physically පේන්නේ නැහැ.
ෆිසිකලි ඔකට පේන්නේ CPU on වෙනවා ඔකට පේන්නේ CPU on වෙනවා කියලා අර එන logo එක හරිද ලැප්ටොප් එකේ වර්කින් අර ලෝඩ් වෙනවනේ ඒකෙන් තමයි කියන්නේ BIOS එක ඇක්ටිවේට් වෙනවා හරිද BIOS එකට තව වචනයක් තමයි basic input output system basic input output system කියන්නේ ඔයගොල්ලෝ දන්නවා input output system වල mouse keyboard මේ මොනවාද light pen touch pen ඔයගේ input output monitor speakers printers ඒවා තමයි output. එතකොට basic input දේවල් load වෙන්නේ අන්න ඒ process එකේ. හරි. operating system එක load වෙන්න කලින් මුලින්ම කරන්නේ BIOS එක detect කරනවා. නැත්තම් BIOS එක on වෙනවා. නැත්තම් BIOS එක load කරනවා. හරි. ඔය වචන ටික තමයි use වෙන්නේ. හරිද? මෙතන පළවෙනි තියෙන්නේ when the user powers up the computer the CPU central processing unit හරිද ඒක physically පේන්නේ නැහැ CPU එක on වෙනවද කියලා ඔයාලට මේ screen එකේ අර logo එක වැටෙනම තමයි පේන්නේ හරිද එතකොට මුලින්ම වෙන්නේ when the user powers up the CPU when the user powers up the computer the CPU central processing unit activates the BIOS එක කියන්නේ basic input output system ඊට පස්සේ පළවෙනිම ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ හරිද පළවෙනි ප්‍රෝග්‍රෑම් එක BIOS එකෙන් පස්සේ එන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක තමයි post කියන්නේ power on self test එකෙන් කරන්නේ ඕකේ තියෙනවා CMOS කියලා බැටරිය හරිද මම තියෙනවා ඊළඟ සතියේ පෙන්නන්න ඔය බැටරිය ඔක්කොම පොඩි පාර්ට්ස් ටික තියෙනවා හරිද ඔය CMOS බැටරියෙන් බැටරිය තමයි තියෙන්නේ දැන් එක්සැම්පල් එකට දාන්න මම අර කිව්වනේ ROM එක BIOS එක ඒක read only memory කියලා හරිද ඒක මැකෙන්නේ නැහැ power එක ගියත් මැකෙන්නේ කිසිම දෙයක් මැකෙන්නේ හරිද ඒක තමයි මේ මෙතන කියන්නේ when the user powers up the computer the CPU activates the BIOS input output system හරිද the first program activated is post power on self test using the CMOS complementary metal oxide semiconductor. CMOS කියන්නේ complementary metal oxide semiconductor. ඒක තමයි ඒ ඊළඟ ඒ කියන්නේ post එක run වෙන්නේ එන්නේ ඒකෙන්. CMOS එක තමයි check වෙන්නේ. හරිද? check වෙලා CMOS එක on ඒක කොහොමද කියන්නේ ඔයාලට simply කිව්වොත් පළවෙනි program එක post හරිද? මේ post එක වැඩ කරන්න ඉන්න මම මේක කමෙන්ට් කර කියලා දෙන්න එතකොට ලේසි ඔයාලට මේ post කියන එක වැඩ කරන්න හරිද අනිවාර්යයෙන්ම මේ CMOS කියන දේ use කරන්න හරිද CMOS කියන්නේ පොඩි බැටරියක් වගේ එකක් හරිද මේ CMOS කියන එක use කරලා තමයි මේ post කියන program එක activate වෙන්නේ හරිද එතකොට මේ CMOS එකට තව වචනයක් තමයි CMOS එක කියන එක complementary metal oxide semiconductor හරි ඒකෙන් වෙන්නේ මේ post කියන එකෙන් කරන්නේ memory using the CMOS memory this checks all the hardware and confirms that all are functioning properly හරි දැන් ඔතනදී වෙන්නේ ඔයගොල්ලෝ කනෙක්ට් කරලා තියෙනවානේ mouse එක keyboard එක webcam එක මොනවාද printer එක monitor එක තව speakers ඔය ඔක්කොම ඔන්න ඔය process එකෙන් තමයි check කරන්නේ ඒවා හරියට fit වෙලා තියෙනවද සමහරකට මේ mouse එක හරියට connect වෙලා තිබ්බේ නැති වුණොත් error message එකක් එන ඔන්න ඔය post test එකේ හරිද ඔය post test එකේ ඕක ඇත්තටම physically පෙන්නන්න පුළුවන් නම් තමයි ලේසි හරිද කමන්නේ මම try එකක් දෙන්න වෙන laptop එකක් share කරලා හරි පෙන්නන්න කොහොමයි ඔය post එකේදී ඒ කියන්නේ දැන් power button එක click කරලා BIOS load වුණාම පස්සේ BIOS එකෙන් check කරනවා sorry post එකෙන් check කරනවා ඔක්කොම hardware ටික හරියට connected ද හරි hardware stick connected නම් එතකොට එයා ඊළඟ process එකට යනවා. හැබැයි වැරදිලා හරි hardware stick connect වෙලා තිබ්බේ නැති වුණා. ඒ කියන්නේ හරියට plug වෙලා නැත්තම් එක්ක wire එක damage වෙලා නම් මෙතනදී කියනවා මේ hardware එක issue එකක් තියෙනවා මේ hardware එක connect වෙන්නේ නැහැ. අතුලේ hard disk එක damage, CD-ROM එක වැඩ කරන්නේ නැහැ. ඔය ඔක්කොම notification එන්නේ ඔන්නේ පළවෙනි program එක. post program එක. හරිද? එතකොට post program එක run වෙන්න CMOS memory එක ඕනේ. CMOS memory එකෙන් තමයි දන්නේ කොහොමද process එක යන්නේ. එතකොට අපි හිතමුකෝ post එක run වෙන්න අපි CMOS එකට කියලා තියෙන මුලින්ම hard disk එක check කරා. ඊට පස්සේ pen drive check කරා. ඒවා එම hard disk දීලා ඒක මේ RAM මොනවාද mouse එක check කරලා keyboard එක check කරන්න ඊට පස්සේ hard disk එහෙම check කරගෙන flow එකක් දෙනවා. ඒව ඔක්කොම record වෙන්නේ CMOS එකේ. හරිද? හැබැයි හිතන්නකෝ CMOS එක බැටරියක් වගේ න
එතකොට අපි මොන හරි දීලා තියෙනවා process එකක් දීලා තියෙනවා නම් CMOS එකට හරිද අපි ඒ CMOS එක ගැලෙව්වොත් මොකද වෙන්නේ ගැලෙව්වොත් වෙන්නේ CMOS එක මම කිව්වනේ අර දැන් අරක ROM එක නම් ප්‍රශ්නයක් නෑ ROM එක පවේක ගියත් කිසි අවුලක් නෑ හැබැයි CMOS එක ගැලෙව්වොත් අර දීලා තියෙන information ටික ඔක්කොම නැති වෙලා යනවා හරිද ඒ කියන්නේ CMOS එකේ අපි කියලා තිබ්බොත් ඉස්සෙල්ලාම boot වෙන්න ඕනේ නැත්නම් ඉස්සෙල්ලාම detect කරන්න ඕනේ hard disk එක ඊට පස්සේ mouse එක ඊට පස්සේ keyboard එක අපි process එකක් දීලා තියෙනවානේ ඒ process එක අපි හිතමුකෝ CMOS battery ගලවලා ආයි fit කරා කියලා එතකොට power එක නැති වෙනවනේ ඒකේ CMOS එකේ power එක නැති වෙනවනේ power එක නැති වුණාම අර save කරලා තිබ්බ information ටික ඔක්කොම නැති වෙලා යනවා ඉතින් අන්න ඒක එතකොට ඒක volatile memory හරි ඕක තමයි explain කරන්නම් ඊළඟ සතියේ වීඩියෝ එකක් එක්ක හරි නැත්නම් මම මේ boot screen එකක් record කරලා ඔයගලට පෙන්නන්න මොකක්ද කියලා එතකොට ඔයගලට idea එක එනවා හරි ඊට පස්සේ තියෙනවා post test එකෙන් පස්සේ තියෙනවා MBR හරිද MBR කියන්නේ master boot record master boot recording කරන්නේ මොන order එකටද boot වෙන්න ඕනේ කියන එක හිතන්නකෝ අපි hard disk connect කරලා තියෙනවා pen drives connect කරලා තියෙනවා CD-ROMs connect කරලා තියෙනවා network connect කරලා තියෙනවා එහෙම connect කරලා තියෙනවා කියන්නේ හරිද internet එක connect කරලා එයා අහන්නේ මුලින්ම යන්න ඕන පිළිවෙල හරි ඒ කියන්නේ master මොකද්ද පළවෙනි එක පළවෙනි master එක මොකද්ද කියන එක තමයි මෙතන select කරන්න ඕනේ. ඒතර මෙතනදී වෙන්නේ හිතන්නකෝ OS එක දාලා තියෙන pen drive එකේ නම් හරිද මේ Windows 10 එක දාලා තියෙන pen drive එකේ නම් හරිද ඒතර pen drive එකනේ master boot record එක වෙන්න ඕනේ. හරි එතකොට ඔයගොල්ලෝ එක setup කරන්න ඕනේ මේ MBR එක setup කරන්න ඕනේ boot ඒ කියන්නේ OS එක තියෙන එක තමයි මුලින්ම record වෙන්නේ. හරි හිතන්නකෝ මම ඒක පෙන්නන්න ඊළඟ සතියේ master boot record එක තියෙන්න කොහොමද කියලා. හරි master boot record එක හිතන්නකෝ ඕඩ එක තියෙන hard disk එක pen drive එක CD-ROM එක network එක කියලා. එතකොට OS එක තියෙන pen drive. හැබැයි මුලින්ම දාලා තියෙන hard disk එක. වැරදිනේ. එතකොට ඒක තමයි MBR එක කියන්නේ. MBR එක එතකොට වෙන්න ඕනේ pen drive එක මුලින් ගෙන්න ඕනේ hard disk එක ඊට පස්සේ network එක ඊට පස්සේ CD-ROM එක ඊට පස්සේ. හිතන්නකෝ CD-ROM එකෙන් තමයි වගේ OS එක boot වෙන්නේ. ඒ කියන්නේ operating system එක on වෙන්නේ CD-ROM එකෙන් කියනකො. ඒ කියන්නේ power button එක click කරලා CD-ROM එකෙන් තමයි OS එක run. හරි. එතකොට මොකද්ද වෙන්න ඕනේ pattern එක? CD-ROM එක මුලින්ම ඊට පස්සේ CD-ROM එක තමයි මුලින්ම එන්නේ. එතකොට අනිත් ඒවා යන විදිහේ ප්‍රශ්නයක් නැහැ. එක්ක network එක උඩට ඇවිල්ලා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලින්ම master boot record එක තියෙනවනේ OS එක තියෙන device එක. හරි. ඒක තමයි මෙතන කියන්නේ. After that it reaches the MBR කියන්නේ master boot record. හරි. In boot drive in accordance with the firmware bootstrap loader which is provided by the computer manufacturer. Now, computer manufacturer එක අනුව තමයි ඒක එන්නේ. හරිද? boot drive එක එන්නේ computer manufacturer දෙන විදිහට. ඒතර computer manufacturer එක define කරලා තියෙනවා hard disk එක. ඒතර hard disk එක තමයි master boot record එක වෙන්නේ. හරි. ඊට පස්සේ master boot record එක detect කරාට පස්සේ එයා කරන්නේ ඒ operating system එකේ තියෙනවානේ services මම කියවනේ operating system එකක් run වෙන්නේ back end එකෙන් services. එතකොට ඒ services ටික RAM එකට load කරගන්න ඕනේ. RAM එක කියන්නේ random access memory කියන එක. ඒක volatile memory එක. power එක ගියාට පස්සේ ඒකේ RAM එකේ තියෙන contents ඔක්කොම lost වෙලා යනවා. මේ ඔක්කොම තියෙන්නේ chapter 2 එකේ hardware එකේ chapter 2 එකේ. කවන්නේ අපි මේක කරලා hardware වලට යන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දැන් මේ chapter මේ hardware device ටික දැනගෙන තියාගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක කරලා hardware එක නැත්නම් ඔයගොල්ලෝ ලේසි. හරි. එතකොට RAM එකක් කියන්නේ volatile වලට තව වචනයක් කියන්නේ content ටික lost වෙනවා power එක ගියා. හරිද? power එක නැහැ power එක නැති වුණාම ඒකේ තියෙන contents ඔක්කොම නැති වෙනවා. හරි. ඊට පස්සේ RAM එකෙන් ඉඳන් ඊට පස්සේ යනවා RAM එකට ඒ කියන්නේ operating system එකේ තියෙන services එක එක දේවල් load කරනවා RAM එකට. හරි. RAM එකට load කරාට පස්සේ ඊට පස්සේ යන්නේ operating system එක open Windows XP නම් Windows XP කියලා වැටෙනවා. ඒ නැත්තම් දැන් Windows 10 නම් කෙලින්ම ඔයගොල්ලෝ lock screen එකට යනවා lock screen එකට ගිහලා password එක ගන්න. එතකොට තමයි operating system එක start වෙන්නේ. හරි. ඕක තමයි process එක ඔයගොල්ලෝගේ operating system එක load වෙන්නේ. හරි. මුලින්ම කරන්නේ power on කරන power on කරාම BIOS එක activate වෙනවා. හරිද? BIOS එක activate වුණාට පස්සේ ඉස්සෙල්ලාම run වෙන program එක තමයි post එකෙන් කරන්නේ ඔයාගේ තියෙන hardware ටික ඔක්කොම හරියට peripheral devices ඔක්කොම හරියට connect වෙලා තියෙනවද කියලා බලන්න නැත්නම් function වෙනවද කියලා බලන්න. හරිද? එතකොට ඒක use වෙන්න post එක use වෙන්න CMOS battery එකක් use කරනවා. නැත්නම් CMOS memory එකක් use කරනවා. හරිද?
CMOS memory එකෙන් කර memory CMOS memory එකට තව වචනයක් තමයි complementary metal oxide semiconductor කියන්නේ. හරි. ඊට පස්සේ ඒ ස්ටේජ් එකෙන් පස්සේ MBR එකට යනවා. MBR එක කියන්නේ master boot record. master boot record එකෙන් කරන්නේ operating system එක මොන device එකේ තියෙන. ඒක CD-ROM එකේ වෙන්න පුළුවන්, ඒක pen drive එකේ වෙන්න පුළුවන්, ඒක network එකෙන් වෙන්න පුළුවන්, නැත්නම් hard disk එකෙන් වෙන්න. ඒක තමයි detect කරන්නේ. ඒකෙන් detect කරාට පස්සේ තමයි operating system එකේ තියෙන services ඔක්කොම RAM එකට යනවා. RAM එකට load වෙනවා. ඒ කියන්නේ power එක on කරපු ගමන් ඔන්න මෙම detect කරා operating system එක කොහෙද. operating system එක detect කරපු ගමන් operating system එකේ තියෙන contents ඔක්කොම RAM එකට යනවා. හරි. RAM එකට ගියාට පස්සේ තමයි once this is performed, the operating system takes over the control of the computer and displays a user interface to the user. ඔව්. එහෙම නෙවෙයි. ඔයගොල්ලන්ට ඇත්තටම ඔයගොල්ලෝ power button එක click කරාම කෙලින්ම එනවනේ Windows screen එක. හැබැයි ඔයගොල්ලෝ ඇත්තටම දන්නේ නැහැ මේක යටින් මොකද්ද වෙන්නේ කියලා. දැන් ඕක තමයි process. ඔය computer on කරන ඉඳන් on කරපු තැන ඉඳන් lock screen එකට වෙනකම් වෙන process එක තමයි මම ඔය කිව්වේ. දැක්කා. ඔයගොල්ලන්ට nano second එකක් හරි තප්පර එකෙන් දෙකෙන් එනවා කියලා පේනවා ඇති. හැබැයි කොච්චර ලොකු දෙයක් කරනවද? ඒ යටින් කරන දේ තමයි මම ඔය දැන් කිව්වේ. හරි. එතකොට දැන් මේ ඔක්කොම operating system එක load කරනවා RAM එකේ. එතකොට RAM එකේ තමයි ඊට පස්සේ run වෙන්නේ. operating system එක run වෙන්නේ RAM එකේ. හරි. මේ කියන the whole process is called booting, which means that an operating system is loaded into the main memory. RAM එකට තව වචනයක් තමයි main memory කියන්නේ. main memory කියන්නේ primary memory එක. හරි. එතකොට secondary memories තමයි hard disk, zip disk, CDs, DVDs ඒවා තමයි secondary. pen drives ඒවා secondary. main memory එක එකයි තියෙන්නේ. main memory එක එකයි. ඒක දෙකකට බෙදලා RAM and ROM කියනවා. හරිද? primary memory එක කැඩෙනවා RAM and ROM කියලා. RAM කියන්නේ erasable. ඒ කියන්නේ මැකෙනවා. ROM කියන්නේ non erasable, මැකෙන්නේ නැහැ, non volatile memory. හරි. මේ ටික තේරුණාද? මෙතනට එනකන් තේරුණාද? පොඩ්ඩක් මට ඒක කියන්නේ එතනට එනකන් තේරුණාද? ආයෙ තේරුම් නැත්නම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. එතනට එනකන් තේරුණාද කට්ටියට? තේරුම් නැද්ද? තේරුණා. ඕකේ. අනික මේක උමාය තේරුණා? sorry උමාය ඕකේ මේකයි ඕෂදි තේරුණා? තේරුම් නැත්නම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕෂදි ඩිස්කනෙක්ට් වුණා. මොකද දන්නේ යාට තියෙන ප්‍රශ්නේ නේ. හරි අවුලක් නැහැ. එයාට මොකද ප්‍රශ්නයක් ඇති. ආයි කනෙක්ට් වුණා. එයාට ඇහුණත් දන්නේ මම කිව්වේ. ඕෂදි වාට ඇහෙනවද වාම? වාට තේරුණාද කියලා දුන්නේ? මේ ඔපරේටින් සිස්ටම් එකෙන් මෙන්න මොකක්ද කියලා වාට තේරෙනවද? ඊළඟ සතියේ මට අනිවාර්යෙන් මතක් කරන්න මේකේ වීඩියෝ එකක් ඔයගොල්ලෝ පෙන්නන්න. හරිද? මේ මම රෙකෝඩ් කරලා තියාගන්නම් මම කොහොමද මේ ඔපරේටින් සිස්ටම් එක ඇත්තටම වෙන්නේ කියලා. දැන් මගේ එකේම මට රෙකෝඩ් කරලා පෙන්නන්න පුළුවන් මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා පෙන්නන ඔපරේටින් සිස්ටම් පවර් බටන් එක ක්ලික් කරපු ගමන් යනවා මේකට. ඊට පස්සේ BIOS එකේ තියෙන ඒවා මම පෙන්නන්නම්. BIOS එකේ තියෙන MBR එක, boot එක, post එක වැඩ ගන්න විදිහත් මම පෙන්නන්නම්. ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන් තියෙනවා. මම ඒවා පෙන්නන ඊළඟ සතියේ මට මතක් කරගන්න. හරි? හරි. ඊළඟට අපි කතා කරන්නේ software. හරි. මේ operating system කියන්නේ මේ software එකේ අතරේ software එකේ system software එකේ යට තියෙන එක මේක option එක. හරිද? එක process එකක් තමයි operating system කියන්නේ. හැබැයි අපි operating system කරන්න කලින් අපි කොහොමද මේ operating system ආවේ කියන එක තමයි බලන්නේ. හරි? හරි. ඔයගොල්ලෝ දන්නවා මොකද මේ software කියන්නේ? හරි software කියන්නේ set of instruction given to a computer to perform certain operations. හරි? මෙතන කියලාම තියෙනවා a software is set of instruction given to a computer to perform some activity using a computer. හරිද? මම අර simple දෙයක් තමයි මම ඊට කලින් කිව්වේ. හරිද? එතකොට අනිවාර්යෙන් software කියන definition එක දැනගෙන තියාගන්න. හරිද? There are main types of softwares. They can be broadly classified as below. පළවෙනි එක තමයි software කියන එක. software එක දෙකකට බෙදෙනවා. system software, application software. application software තමයි අපි කරේ Word, Excel, PowerPoint, database. හරිද? ඒ ටික තමයි මෙතනම තියෙන්නේ. Word, spreadsheet, database, computer games, web browser ඒව ඔක්කොම application software. මේ ඔකට මෙතන පෙන්නන්න මේ මගේ desktop එකේ තියෙන මේ Microsoft Teams, Microsoft Edge, VLC Media Player, Samsung Dex, Pencil, Smart Switch, Spotify, Acrobat Reader මේ ඔක්කොම මේ softwares. හරිද? මේ ඔක්කොම softwares. මේ ඔක්කොම softwares. මේ softwares. ඒ කියන්නේ මේ application softwares. හරිද? එතකොට අපි කතා කරන්න යන ඊළඟ එක තමයි system softwares. හරි? system software එක තමයි මෙන්න මේ operating system. Windows 10,
Mac OS, Linux, Ubuntu ඒව තමයි operating systems. ඊට පස්සේ තියෙනවා utility softwares. හරිද? utility softwares කියන්නේ මෙන්න මේවා. මම ගියා පෙන්නන්න මේකේ තිබ්බා accessibility හරි Windows systems. Okay, මේ තියෙන්නේ utility software. මෙතන component services, computer management, defragment and optimize, disk cleanup, event viewer, performance monitor, recovery drive, register editor, resource monitor, services, system information, task scheduler, Windows Defender firewall. ඒව තමයි utility softwares. හරි. දැන් අහන්න යන්න එපා මේවා කොහොමද identify කරන්න කියලා. ඒවා identify කරන්නේ නැහැ. හරිද? application ඔතනදී මේ කියන්නේ එකින් එකද කියනවා මෙන්න මේ task එක කියන්නේ මොකක්ද මේක system software එකද application software කියලා එහෙම identify කරන්නේ නැහැ. නිකන් කියන්න තියෙන්නේ application software කියන්නේ customize කරපු එකක්. හරිද? already customize කරපු එකක් තමයි application software කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් word processing, spreadsheet, database අපිට ඒවා අපිට හදපු ඒවානේ කරන්න ඒවානේ. හැබැයි utility software කියන්නේ අපිට කරන්නේ මොකද? computer එක. ඒ කියන්නේ system software එකට හදපු ඒවා තමයි ඒවා තියෙන්නේ. system එක ඒ කියන්නේ operate system software එක වැඩ කරන්න මේ අපි වැඩ කරන්නේ system software එකනේ. හරිද? මේ devices ඔක්කොම compatible වෙන්නනේ system software එක හදන්නේ. ඒ system software එකට අවශ්‍ය වෙන්න තමයි මේ ඒ කියන්නේ මොකක් හරි optimize කරන්න හරි failure එකක් આવොත් හදන්න තමයි මේ utility softwares කියනවා හදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා language translators. language translators ගැන දැන් දැනගන්න එක හොඳයි. හරිද? මොකද ඔයාලා programming කියන එක කරනවනේ grade 11 වල. හරිද? එතකොට ඔයාලා type කරන english එක මම කියවනේ computer එක CPU එකට තේරෙන්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ translators තමයි use කරන්නේ CPU එක read කරන්න අපි දෙන ඒවා. දැන් හිතන්නකෝ මම word එකේ දැම්ම කියලා මේ my name whatever හරි මේම දානනේ මේක කීබෝඩ් එකේ දැන් මෙතනට අයිඩෙන්ටිෆයි කරන්නේ ලැන්ග්වේජ් එක. හරිද? ඒ කියන්නේ අපි ටයිප් කරන ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒක එක්කෝ ඇසෙම්බලි එකක් වෙන්න පුළුවන්, කම්පයිලර් එකක් වෙන්න පුළුවන්, ඉන්ටර්ප්‍රිටර් එකක් වෙන්න පුළුවන්. අපි ඒක දන්නේ නැහැ. ඒකයි ඩෙවලොප් කරපු එක්කෙනා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරිද? දැන් අපි මෙතන ටයිප් කරන අකුරු ටික කොහොමද එයා දැනගත්තේ අපි මේවා ටයිප් කරනවා කියලා. දැන් ඒ අකුරු ටයිප් කරා කියලා කොහොමද මෙතන මේ CPU එක ඩිස්ප්ලේ කොහොමද දන්නේ මේ අකුරු. ඒකට අන්න translators කියන දේ ඇප්ලයි වෙනවා. හරිද? එතකොට තමයි translators කියන එක එන්නේ. බලන්න. එතකොට assembler translator එක එතනට ආවා. හරිද? එතකොට compiler කියන්නේ අපි මොකක් හරි software එකක් හදලා ඒක අපි type කරන coding එකටයි දැන් programming එක Pascal කියලා එකක් කරනවා. එතකොට Pascal එකේදී අපි කරන්නේ compile කරන එක. හරිද? මොකක් හරි type කරාට පස්සේ අපි compile කරනවා. අපි අපේ English වලින් type කරන හැබැයි computers වලට තේරෙන්නේ මොනවද? ones and zeros. ඔක් කලින් මම කිව්වා අපි logic gates කරාදී devices ඔක්කොම identify කරන්නේ ones and zeros. හරිද? එයාට තේරෙන්නේ අපි commands දෙන්නේ ones and zeros වලින්. හැබැයි අපිට ones and zeros ලියන්න බෑනේ. හරිද? අපි ලියන්නේ normal english නේ. එතකොට මේ normal english change වෙනවා ones and zeros. ඒ ones and zeros වලට change වෙන්නේ translators වල. ඒගොල්ලෝ තමයි අපිට translate කරලා දෙන්නේ. හරිද? ඒගොල්ලෝ තමයි translate කරලා CPU එකට දෙන්නේ ones and zeros. හරි? ඔන්න ඔතන තමයි මේක apply වෙන්නේ. language translators apply වෙන්නේ. හරිද? මේ ටික තේරුණාද? software කියන්නේ මොකද්ද? software එක බෙදෙනවා දෙකකට system software, application software. application software නම් ඉතින් අපි කලින් කරා word, excel, spreadsheet, powerpoint, database එක, access එක, එතකොට games, web browser, games තව තියෙන එක. system software ගත්තොත් operating system තියෙනවා, utility system තියෙනවා, language translators තියෙනවා. language translators තුනකට ගන්නවා. assemblers, compilers, interpreters. හරිද? බලමු assemblers, compilers, interpreters තුන තව descriptively තියනවාද කියලා. එහෙම නැත්නම් එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? තේරුණාද කට්ටිය? ඕෂධි මිහික උමායා තේරුණා තුන් දෙනා. තේරුණ නැත්නම් කියන්න. තව විනාඩි 15ක් වගේ තමයි කරන්න වෙන්නේ. මේ උමායාට ක්ලාස් එකක් තියෙනවා. ඒ හින්දා අපි විනාඩි 5න් කොට ඉවර කරමු. ඕෂධි තේරුණා. හරි. මිහිකට තේරුණාද මිහික? නැත්නම් තේරුණ නැත්නම් ආයි කියන්න. ඕෂධියට තේරුණාද? ඉතිරට තේරෙනවා ඕෂධි තේරෙනවා. ඕකේ නයිස් නයිස්. මේකකෝ දැන් තේරුණා නැද්ද කියලා. මේක ඩිස්කනෙක්ට් ඇයින්ද? මේකට තේරුන්නේ නැද්ද? නැහැ කියලා දාවි. කොතනින්ද තේරුන්නේ නැති කියන්නේ?
කොතනද තේරුන්නේ නැත්තේ මේක assembly එක ගැන තියෙන හරි ඔයගලන්ට පෙන්වන්න පුළුවන් හරි තියෙනවා මේ එක්සැම්පල් එකක් තියෙනවා මම හදපු ප්‍රොජෙක්ට් එකකට කරපු දෙයක් මම ඒක පෙන්වන්නම් එක්සැම්පල් එකට බලමු ඒක වැඩ කරයිද කියලා ඊට වැඩ කරොත් ගොඩ ඕකේ වැඩ කරා ඕකේ හරි මේ තියෙන්නේ මම ටයිප් කරපු දෙයක් හරිද මම කම්පියුටරේට ටයිප් කරපු දෙයක් හැබැයි කම්පියුටරේට මේක තේරෙන්නේ නැහැ මේ constant interest rate මේ කියලා මේ ඉංග්‍රීසි යාට තේරෙන්නේ හරිද ඒවා ඔක්කොම කන්වර්ට් කරන ones and zeros වලට machine language එකට machine එකට මේ hardware එකට තේරෙන්නේ language එකට කන්වර්ට් කරනවා හරිද එතකොට දැන් මට ones and zeros ලියන්න බෑනේ මම ones and zeros පුරුදු වෙන්න ගත්තොත් එහෙම හෙන ලොකු මේකක් තියෙන ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි හරි ගොඩක් වෙලානේ ග්‍රැෆික් දැන් බලන්න මිනිස්සුන්ට ග්‍රැෆික් දේවල් ඉක්මනට මතක් වෙන්නේ වචන අකුරු වලට වඩා ඉතින් ඒක ones and zeros මිනිස්සුන්ට පුරුදු වෙන්න බෑනේ ඒ හින්දා තමයි අපි ඉංග්‍රීසි වලින් ලියනවා නෝබල් ඉංග්‍රීසි වලින් අපි ලියනවා හරිද හැබැයි මේවා ඔක්කොම බෑක් එන්ඩ් එකේ නැත්නම් යටින් මේවා ඔක්කොම ට්‍රාන්ස්ලේට් වෙනවා හරිද මෙතන ට්‍රාන්ස්ලේටර්ස් නැහැ හරිද මෙතන පේන්නේ නැහැ ට්‍රාන්ස්ලේටර්ස් ඔක්කොම යටින් තියෙන්නේ මේවා මොනවද කරන්නේ දැන් හිතන්නකො මේක මේව කන්වර්ට් වෙනවා 110110101010 මේ මොකක් හරි පැටර්න් එකට මේකේ මීනින් එක මෙන්න මේව කන්වර්ට් වෙනවා යටින් මේ assemblers compilers interpreters වලින් මේ translate වෙනවා හරි ඒකනේ වචනේ translators කියන එකත් එතනට ඇවිල්ලා තියෙන්නේ මේව ඔක්කොම මේ convert වෙනවා ones and zeros එතකොට මේකනේ machine එකට තේරෙන්නේ හරි අපි ලියන්නේ normal english දැන් උඹට ඕන මම මේක run කරලා වෙන්නම් මම වැඩ කරයිද කියලා බලමු මට මතක නැහැ මම වැඩ කරනවාද කියලා බලමු try එකක් දීලා බලමු වැඩ කරොත් හොඳයි එන්න බා හරි ඕකේද I think hello world කියලා හරි ඒක automatically ආවා දැන් මම මෙතන දීලා තියෙනවා හරිද මෙතන දීලා තියෙනවා මේ උඩ ඉතින් console dot කියලා මේ උඩ දෙන my first tag මම දාලා මම software එකක් හදලා ඉඳන් මම නිකන් ටෙස්ට් කරන්න දාලා දෙන්නේ මම දැන් console.log hello world කියලා දීලා තියෙනවා ඒකෙන් එන්නේ මේ hello world කියන එක display වෙනවා හැබැයි එයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ hardware එකට තේරෙන්නේ නැහැ එක්ක processor එකට තේරෙන්නේ නැහැ මේ computer part එක අපේ මේ tangible දේවල් වලට තේරෙන්නේ නැහැ මේවා convert වෙනවා ones and zeros මේ ones and zeros වලට convert වෙලා තමයි අපිට පෙන්නන්නේ output එක. හරිද? එතකොට ඒකට ඒ convert කරන්න, මේ ones and zeros වලට convert කරන්න translators use කරනවා. ඒක තමයි මේ මෙතන කියන්නේ. තේරෙනවද? මෙතන තියෙන්නේ system software එක, operating system එක, utility system software එකට operating system තියෙනවා, utility software තියෙනවා, language translators තියෙනවා. language translators වල assemblers, compilers, interpreters තියෙනවා. එතකොට මේ තුنين එකක් තමයි දැන් ඔතනදී පාවිච්චි උනේ compile එකක්. හරිද? compile එකක් කරේ line by line sorry එක set එකක් එකපාරේ compile කරනවා. හරිද? ඒක තමයි මෙතන කරේ. එතකොට ඒ convert කරලා ones and zeros වලට කෙලින්ම output එක දුන්නා. එකපාරෙම output එක දුන්නා. යා convert කරලා යාට තේරුණා මේකෙන් මේ යාට 1100 pattern වලින් දෙන්නේ. එතකොට යාට ඒ pattern එකේ තේරුණා මොකද්ද කරන්න ඕනේ කියලා ඒ වැඩේ යා කරා. ඒක තමයි තියෙන්නේ. දැන් තේරුණාද? මේකවට දැන් තේරුණාද? දැන් තේරුණාද? ක්ලාස් එක 8ට ඉවර කරනවා. තව විනාඩි 10ක් ඉවර කරනවා. මේ උඹට ක්ලාස් එකක් තියෙනවලු මේ හින්ද ඉවර කරනවා. අපි කොහොම හරි මේක ඉක්මනට ඉවර කරන්න try එකක් දෙමු. මේ උඹට අද විතරයි ක්ලාස් එකක් තියෙන්නේ. දැන් තේරුණාද මිහිකා? මට දැන් තේරුණාද? කොහොම මිහිකා නැද්ද? මිහිකා ඩිස්කනෙක්ට් වුණාද? ඉන්නවද? තේරුණාද? නැද්ද මිහිකා? එයාට තමයි ප්‍රශ්නේ තිබ්බේ. කොහොමද අද උතනින් තමයි ඉවර කරන්නේ. හරි මේකට තේරුණා. හරි. ඕකේ. එන්න ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ මේ ඔපරේටින් සිස්ටම් වල. හරිද? එච්චර මේ ලොකු දෙයක් මේ ඔපරේටින් සිස්ටම් එකේ දැන් අපි කතා කරේ නෑ තාම මේ
ඔපරේටින් සිස්ටම් ගැන කතා කරගෙන ඔපරේටින් සිස්ටම් ආවේ කොහොමද කියලා තමයි මේ කතා කරගෙන යන්නේ. එතකොට තියෙනවා දැන් මම අර කිව්වා වගේ සිස්ටම් සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තියෙනවා. හැබැයි ඔපරේටින් සිස්ටම් එකේ ආවේ සිස්ටම් සොෆ්ට්වෙයාර් ගේ යටතේ. හරිද? එතකොට මේ වැඩ ගන්න විදිය ගැන කතා කරොත් අපි next week එක කතා කරමු. හරිද? මම නිකන් මේ ඩයග්‍රෑම් එක එක්ස්ප්ලেইন කරන්නම් බලන්න. හાર્ඩ්වෙයාර් එක උඩ තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කරන්නේ. එතකොට සිස්ටම් සොෆ්ට්වෙයාර් එක උඩ තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කරන්නේ. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න හાર્ඩ්වෙයාර් ටික රන් වෙන්නේ නැහැ සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් නැතුව. සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් රන් වෙන්නේ. එතකොට ප්‍රොසෙස් එක මතක තියාගන්න හાર્ඩ්වෙයාර් මුලින්ම සිස්ටම් සොෆ්ට්වෙයාර් දෙක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තුන. හරි. හાર્ඩ්වෙයාර් එකට ගත්තොත් කීබෝඩ් මවුස් ප්‍රොජෙක්ටර් සිස්ටම් සොෆ්ට්වෙයාර් ගත්තොත් අර තුනම තමයි එන්නේ. ඔපරේටින් සිස්ටම් යුටිලිටි සොෆ්ට්වෙයාර් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් ඒ අමතරව වෙන සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් එන්නේ අවුරුදු 100ක් ගියත් ඒ සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් තුන විතරයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් නම් ඩෙවලොප් වෙන්න පුළුවන්. ඉස්සරහට යද්දී අලුත් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්. හැබැයි සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඔච්චර තමයි අද කතා කරන්න වෙන්නේ. මොකද මම ක්ලාස් එක තියෙන හින්දා. next week කවුලක් නැද්ද මේ 7 ඉඳන් 9 වෙනකන් නැත්නම් 7:00 ඉඳන් 9:00 වෙනකන් පොඩ්ඩක් ජනවාරි month එක වෙනකන් පොඩ්ඩක් ටැකල් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් නැති ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් හොඳ අපිට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් chapter 5 එක. එච්චර ලොකු එකක් නෙමෙයි chapter 5 කියන්නේ එච්චර ලොකු එකක් නෙමෙයි. හරියටම බැලුවොත් chapter 5 එක chapter 5 එක මට මතක විදියට එන්න chapter 5 එක තියෙන්නේ එච්චර ලොකු එකක් නැහැ ඉලවන්න. ආඩ ලොකු මේකක් නැහැ. ලොකු මේක නැහැ. chapter 5 එක ඉක්මනට ඉවර කරගන්න පුළුවන්.